අවස්ථාවට අපගේ ආරාධනාව පිළිගෙන සැපැමිණි සියලුම සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට මේ ඇරියුම ඉතිහාස ශිෂ්‍ය සංගමේ සභාපති කින්ස්ලි කුමාර සොයිරාටයි. සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. මෙම උත්සව අවස්ථාවට පැමිණි සියලුම සමාජ විද්‍යාපීඨ සහ මානව ශාස්ත්‍ර පීඨයේ සියලුම ආචාර්යවරුන් සහ විද්‍යාර්ථීන්ද එවැගේම මෙම ස්ථානට පැමිණි බැහැරින් පැමිණි ඔබ සියලු දෙනාමත් සහ සියලුම විද්‍යාර්ථීන් මම මේ මොහොතේ සාදරයෙන් භක්තියෙන් පිළිගනු ලබනවා. ස්තුතියි. ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටයි මේ ගෞරවනීය ඇරයුම. සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා, ඒ වගේම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු සම්භාවනීය සභාවෙන් අවසරයි. අද ගැල්ල විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ශාස්ත්‍රීය දේශන මාලාවේ පළමු දේශනය ආරම්භ කරමින් එහි අරමුණ පැහැදිලි කිරීමයි මා විසින් කරන්න බලාපොරොත්තු වන්නේ. විද්‍යාලංකාර පිරිවෙනෙන් ආරම්භී කැලණිය විශ්වවිද්‍යාලයට වසර 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශ්වවිද්‍යාලයේ වශයෙන් ඒ අධ්‍යයන අංශ වශයෙන් විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කරන විට ආරම්භයේ සිටම පැවති පැරණිතම අධ්‍යයන අංශයක් වූ ඉතිහාස අධ්‍යයන අංශයේ හැටියට අප විසින් කුමක් කළ යුතුදැයි අපි ඊටම ගැඹුරින් සලකා බැලුවා. එහිදී අපගේ කාර්යය ලෙස අප දැක්කේ අප විශ්වවිද්‍යාලයේ උරුමය සහ එහි අනන්‍ය ලකුණ සොයා සපයා එය සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව සමග බෙදා ගැනීම අපගේ කාර්යය බවයි. ඒ ගැඹුරු කාර්යය කිරීමට අද සිටින සුදුසුතම ශාස්ත්‍රඥයා සහ පර්යේෂකයා අවිවාදයෙන්ම මහාචාර්ය ජයදේව උයන්ගොඩ. අප අධ්‍යයන අංශයේ ඉතිහාස ශිෂ්‍ය සංගමයේ ආරාධනය කාරුණිකව පිළිගෙන ඉතා උවමනාවෙන් එම කතාව ලියා අප වෙත එවීමට තරම් කාරුණික වීම ගැන ජයදේව උයන්ගොඩ මහතාට ස්තුතිය පළ කර සිටිනවා. අප 60 වෙනි සංවත්සරයේ සැමරීම සඳහා කළ යුත්තේ මෙබඳු ශාස්ත්‍රීය දේශනයක් පැවැත්වීමය කියා මඟ පෙන් වූ පසුව ඒ ඊතා හොඳින් වටහාගෙන ඒ ඉලක්කය වෙත යාමට ඊතා වෙහෙසගෙන කටයුතු කළ ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සියලුම දෙනාට මේ සම්භාවනීය සභාවේදී මා ඊතාම ගෞරවය පළ කරනවා ඉතිහාස අධ්‍යයන අංශ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන්. කෙටි කලක් තුල සංවිධානය කෙරුණු මේ වැඩසටහනට අනුග්‍රහය දැක් වූ 60 වෙනි සංවත්සර සැමරුම් කමිටුවේ සභාපති මානව ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතාටද අපට හැම ආකාරයකම සහයෝගය දුන් උපකුලපතිතුමාටත් නියෝජ්‍ය උපකුලපතිතුමාටත් අප සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමාටත් මා කෘතඥතාවය පළ කරනවා. ඇයි අපි අපගේ මුල් උරුමයන් සොයා යා යුතුය කියලා යෝජනා කරන්නේ? ඒ අපට අවබෝධයක් තිබෙන නිසා අප ආයතනයට මේ විශ්වවිද්‍යාලයට වෙනත් කිසිදු ආයතනයකට නොදෙවෙනි ආකාරයේ විශිෂ්ට අතීතයක් උරුමයක් තිබෙන බව අප දන්නා නිසා. අපේ අනාගතය ගොඩනගා ගැනීමට මඟ පාදා ගත යුත්තේ අප සතු ඒ විශිෂ්ට උරුමය හොඳින් මතු කර ගැනීමෙන්ය කියා අප දැඩිසේ විශ්වාස කරන නිසා. සම්භාවනීය අමුත්තනි, අපගේ අවබෝධය නම් අපට උරුම ඒ ගැඹුරු මුල් තවමත් නිසි ලෙස මතු කරගෙන නොමැති බවයි. පෙර තිබුණාට වඩා ඒවා මතු වෙමින් පවත්නා නමුත් තව තවත් වඩාත් ඒ සොයා මතු කොට ගත යුතු බවයි අපේ හැඟීම. 1990 දශකයේ මා විශ්වවිද්‍යාලයට ඇතුළු වන විට ඒ උරුමය සම්පූර්ණයෙන්ම වාගේ වැළලී ගොස් තිබුණා. ඒ මතකය අවදි කළ එකම සාධකය තිබුණේ පුස්තකාලයේ දුර්ලභාංශයේ තිබුණු කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන්ගේ කළු සුදු ඡායාරූපය පමණයි. නමුත් පසු කාලයේ අප සරසවි ආර්ධිකර්තෘ රත්මලානේ ධර්මාලෝක හිමියන්ගේ පිළිරුවක් ඉදිකිරීමට ගත් පියවර නැවත වරක් ඒ අතීතය මතු කිරීමට ගත් ප්‍රශංසනීය උත්සාහයක් ලෙස අගය කළ හැකියි. එසේ වුවත් ධර්මාලෝක පිළිරුවට හිමි විය යුතු නිසස්ථානයේ හිමි වී නොමැති බව අපගේ විශ්වාසයයි. එය තිබිය යුත්තේ විශ්වවිද්‍යාලයේ කේන්ද්‍රීය වූ ස්ථානයකයි. විශ්වවිද්‍යාලයේ වැදගත්ම ස්ථානයකයි. එහෙයින්
60 සංවත්සර උත්සව සභාවේ සිට මේ විශ්වවිද්‍යාලයේ පැරණිතම අධ්‍යයනාංශයක අංශාධිපති හැටියටත් මෙහි සාකච්ඡා වන බුද්ධිමය සම්ප්‍රදාය ගොඩනගන්නට හවුල්ලුණු කීප දෙනා අතර එක් අයෙකුගේ එකම පැවිදි ශිෂ්‍යයා හැටියටත් මා ඉල්ලීමක් කරන්න කැමතියි. දැනට බුද්ධ ප්‍රතිමාව තැන්පත් කොට ඇති ස්ථානයෙන් එය ගෞරවනීය ලෙස ඉවත් කොට වෙනත් සුදුසු තැනක තැන්පත් කළ යුතුයයි මා යෝජනා කරනවා. ඒ වෙනුවට දැනට එතරම් වැදගත්කමක් නොමැති ස්ථානයක තැන්පත් කොට ඇති ධර්මාලෝක හිමියන්ගේ ප්‍රතිමාව දැනට බුද්ධ ප්‍රතිමාව තබා තිබෙන ස්ථානයට ගෙන ආ යුතුයයි මා යෝජනා කරනවා. ඒ හුදෙක් වන්දනාමාන කිරීමට නොවේ. විද්‍යාලංකාරයේ බිහි කළ ඒ පුරෝගාමීන් මුහුණ දුන්නේ මහත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඔසවා තැබූ ඒ ඔවුන්ගේ දැක්ම ඔසවා තැබීමටයි එසේ කළ යුතුයයි මා යෝජනා කරන්නේ. බලන අත බුදු පිළිම දක්නට ලැබෙන රටක දැනට අප විශ්වවිද්‍යාලයේ බුදු පිළිමය තබා ඇති තැනින් ඒ ඉවත් කරා කියලා අප විශ්වවිද්‍යාලයට අමුතුවෙන් අහිමි වන කිසි දෙයක් නැහැ. එහෙත් රත්මලානේ ධර්මාලෝකලා, ලුණුපොකුණේ ධම්මානන්දලා, හැඩිපන්නල පඤ්ඤාලෝකලා, නාරාවිල ධම්මරතනලා සහ යක්කඩුවේ ප්‍රඥාරාමලා ඔවුනට හිමි තැනින් ඉවත් කොට තැබුවහොත් අපට අහිමි වන දේ විශාලයි. 60 සංවත්සර සමරන අද දවසේ එවැන්නක් කිරීමට තබා සිතන්නටවත් හැකි පරිසරයක් නොමැති බව සැබෑයි. එහෙත් එම සංවාදය අද ආරම්භ කළහොත් 75 සංවත්සරයේ සමරන දිනය වන විටදීවත් එබඳු දෙවන්ත වෙනසක් වෙත ගමන් කිරීමට අපට හැකිවනු ඇති. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් පවත්වන මෙම ශාස්ත්‍රීය දේශනය එබඳු ගමනක් ඇරඹීමට නිසැකයෙන්ම ශක්තිය සහ මඟ පෙන්වීම සිදු කරනවා ඇති. බොහොම ස්තුතියි. පැමිණ සිටින විද්වත් සභාවෙන් අවසරයි. මහාචාර්ය ජයදේව උයන්ගොඩ විශිෂ්ට උගතකි. දේශපාලන විද්‍යාව හා ආණ්ඩුක්‍රම පිළිබඳ විශේෂඥයෙකි. විද්‍යාර්ථීන් වෙනුවෙන් කැප වූ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. විචක්ෂණශීලී මානව හිතවාදී බුද්ධිමතිකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකි. 1970 දශකයේදී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ලබාගත් ඔහු ඉනිග්බිතිව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර කතිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලැබ සිය ශාස්ත්‍රීය ඉගැන්වීම හා ජීවිතය ආරම්භ කළේය. පශ්චාත් උපාධි කටයුතු සඳහා හවායි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු අන්තර්ජාතික සබඳතා හා ගෝලීය ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු කරමින් එවකට අලුත බිහි වූ දකුණු ආසියාතික රාජ්‍යයක් වූ බංගලාදේශයේ දේශපාලනය සිය පර්යේෂණ විශේෂ ක්ෂේත්‍රය බවට පත් කරගත්තේය. Nationalism and State Formation in Bangladesh නමින් 1986 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද උපාධි නිබන්ධනය සඳහා ඔහු වෙත දර්ශන විශාරද උපාධිය පිරිනැමිනි. පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස ස්වකීය ශාස්ත්‍රීය හා ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කොට 2016 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ලැබීය. විශ්වවිද්‍යාල සේවයේ නිරතව සිටි කාලයේත් ඉන්පසුවත් ඔහු ජාත්‍යන්තර හා ජාතික තලයේ තනතුරු ගණනාවක් ලැබවීය. ඉන්දියාවේ Center for Study of Developing Societies හි විනේත්‍රු මහාචාර්ය, ශ්‍රී ලංකාවේ Center for Policy Research and Analysis හි සම අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති හා සමාජ විද්‍යාඥයන්ගේ සංගමේ සම අධ්‍යක්ෂක ඒ අතුරින් කිහිපයකි. මහාචාර්ය උයන්ගොඩ විසින් පළ කරන ලද ශාස්ත්‍රීය ලිපි ලේඛන සංඛ්‍යාව අතිවිශාලය. Ethnic Conflict in Sri Lanka, ජාතිය, ජාතිවාදය හා ජාතික රාජ්‍ය, State Formation in Sri Lanka හා Question of Sri Lanka's Minority Rights ආදී කෘතීන්ට අමතරව ඔහු විසින් සම්පාදිත ශාස්ත්‍රීය ලිපි සංඛ්‍යාව 100 ඉක්මවයි. මේ හැර වසර ගණනාවක් තිස්සේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ විසින් පළ කරන ලද ප්‍රවාද ශාස්ත්‍රීය සංග්‍රහයේ සංස්කාරකවරයා වූයේද මහාචාර්ය උයන්ගොඩයි. ඔහු විසින් රචිත ලිපි ලේඛන වලින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය, ජාතීන්ගේ අයිතිවාසිකම් හා ගැටුම් निराකරණය,
ආදී අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු 1999 වර්ෂයේදී ආචාර්ය නීලන් තිරිචෙල්ලම් සමග ව්‍යවස්ථා ආකෘතියක්ද කෙටුම්පත් කළේය. මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රාමාණික උගතෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් වර්තමානයේද සක්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටී. මෙතෙන් සිට දේශනය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සේවා සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මැතිතුනි ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. ඉතිහාස අංශයේ අංශාධිපති පෙග්ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙනුත් ශාස්ත්‍ර පීඨයේත් මානව ශාස්ත්‍ර පීඨයේත් පීඨාධිපතිතුමන්ලාගෙනුත් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ හිතවත් මිතුරු ශාස්ත්‍රඥයින් සියලු දෙනාගෙනුත් ඊළඟට මේ අවස්ථාවට පැමිණ සිටින මල්පෙරුණ සැහැණ විද්‍යාර්ථී ප්‍රජාවකුත් ඉන්න බව ඔබ සෑම දෙනාගෙනුත් අවසරයි. මා පළමුවෙන්ම කැමතියි මෙම අවස්ථාවට සහභාගී වීමට මට ආරාධනා කිරීම පිළිබඳව පෙග්ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් ඉතිහාස ශිෂ්‍ය සංගමේ නිලධාරී මහත්ම මහත්මීන්ටත් මම හිතන්නේ මගේ කෘතවේදී ස්තුතිය පළ කළ යුතුයි. ඒ වගේම අපේ මහාචාර්ය වීරසූරිය මහතාත් අවස්ථා කිහිපකදීම මට මා සමග සඳහන් කළා මේ කැලණිය විශ්වවිද්‍යාලයේ 60 වෙනි සංවත්සරය සඳහා වන උත්සවයේ කතාවක් පැවැත්වීමට එන්න කියලා. ඒකට ඒ මහතාගේ සඳහන් කරනකොට මම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාව පිළිගෙන හමාර වෙලා තිබුණා. නමුත් එතුමා කිව්වා ඒ ගැන කිසි මම මොනාවක් කිව්වේ නැතුව මේ අවස්ථාවට ඉතාම සතුටින් සහභාගී වෙනවා වගේම සහයෝගය දෙනවා කියලා. මම දැන් සතුටුයි එතුමාත් මේ අවස්ථාවේ සිටීම ගැන. ඒ වගේම මා කැමතියි කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාටත් මේ අවස්ථාවේදී එතුමා අප සමග නොහිටියත් ස්තුති කරන්නට හේතුව විශ්වවිද්‍යාලයේ සෑහෙන කාලයක් සිටපු කෙනෙක් හැටියට මම දන්නවා ආරාධිත අමුත්‍යෙකුට කතාවක් කරන්න විශේෂයෙන් මම වගේ කෙනෙකුට ආරාධනාවක් කිරීමට පෙර නැත්නම් කලාවට පසුව උපකුලපතිතුමාගේ අවසරය අත්‍යවශ්‍යයි. මම හිතන්නේ අපේ උපකුලපතිතුමාත් සතුටෙන් විවංගවත් දන්න කෙනෙක් එම අවසරය දෙන්නට ඇති කියලා මම හිතනවා. එතුමාටත් මගේ ස්තුතිය පුද කළ යුතුයි. ඒ වගේම මම ඉතා සතුටටපත් වෙනවා මේ ඉතිහාස අධ්‍යයනාංශයේ ශාස්ත්‍රීය දේශනමාලා වක්ම පවත්වන එක ගැන. එකක් නෙවෙයි කිහිපයක්ම. මේ ඒ දේශනමාලාවේ පළමුවෙන්ට මම ආරාධනා කරුවා මම හිතන්නේ කොයින්සිඩන්ස් එකක්. ඒක හිතාමතා නොකරපු දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණත් මම වඩාත් කැමති වෙන්නේ දේශනමාලාවක් සංවිධානය කර තිබීම යන කරුණ ගැනයි. ඒතර මේ දේශනය සඳහා මා තෝරාගත් තේමාව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පූර්වගාමියාව විද්‍යාලංකාර පිරිවෙන සම්බන්ධව තමයි. මොකද අපි බොහෝ දෙනා අමතක කරන දෙයක් තමයි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බිහිවීමට අවශ්‍ය බුද්ධිමය පසුබිම සකස් කළේ විද්‍යාලංකාර පිරිවෙන කියන එකයි. විශේෂයෙන්ම විද්‍යාලංකාර පිරිවෙනේ ආරම්භක නායක හමුදුරුවන්ගේ සිට හිටපු පරිණාධිපතීන් වහන්සේලා කරපු ශාස්ත්‍රීය සේවය බොහෝ දෙනා ලංකාවේ එක්කෝ නොදන්නා නැත්නම් අඩුවෙන් තක්සේරු කරන එක. රත්මලානේ නායක හමුදුරුවෝ දෙපළක් හිටියා නේද? රත්මලානේ ගමනේ. ඊට පස්සේ ලුණුපොකුණේ ධම්මානන්ද හමුදුරුවෝ හිටියා. මම හිතන්නේ බොහෝ දෙනා ස්වාමීන් වහන්සේ සඳහන් කළා ලුණුපොකුණේ ධම්මානන්ද හමුදුරුවෝගේ පින්තූරයක් හොයාගන්නත් අමාරුයි කියලා. නමුත් ලුණුපොකුණේ ධම්මානන්ද හමුදුරුවන්ගේ කාර්යභාරය මම ටිකක් කෙටියෙන් සඳහන් කරන්නම් මගේ කතාවේදී. ඒ වගේම ඊට පස්සේ හිටියා 930 ගණන් වල ඉඳලා භික්ෂුන් වහන්සේලා කණ්ඩායම බොහොම තරුණ රැඩිකල් භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක්. උන්වහන්සේලා තමයි විද්‍යාලංකාරයේ පිරිවෙනේ විශ්වවිද්‍යාලය බවට පත්වීමට අවශ්‍ය බුද්ධිමය පදනම කීර්තිය අත්පත් කර දුන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ඒ ඉතිහාසයත් මේ 60 වෙනි සංවත්සරයේ සමරන අවස්ථාවේදී මේ විශ්වවිද්‍යාලයේ ටිකක් මෙනෙහි කිරීම ඉතා වැදගත් කියලා මට හිතුනේ. දැන් විද්‍යාලංකාර පිරිවෙන ගැන අපේ ආචාර්ය පැට්‍රික්
අතත් මට කිව්වා එතුමා හිතුවේ නැහැ මම ඔය ගැන උනන්දුව තියෙන කෙනෙක් කියලා. විද්‍යාලංකාර පිරිවෙන ගැන ඇයි මේ දේශපාලනය ගැන කටයුතු කරන මේ උගන්කොට වගේ කෙනෙක් ඇයි උනන්දු වෙලා තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මා පසුගිය අවුරුදු ගණනාව තුළ මගේ පරිශ්‍රණවල එක තේමාවක් තමයි ලංකාවේ විශේෂණ යටත් වෙච්ච තුගේ 19 වෙනි සහ 20 වෙනි සියවස්වල ලංකාවේ බුද්ධිමය ඉතිහාසය විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජයේ බුද්ධිමය ඉතිහාසයේ පරිවර්තනය පිළිබඳව. එතකොට මෙම විද්‍යාලංකාර පිරිවෙනට සම්බන්ධව සිටි භික්ෂුන් වහන්සේ විසින් ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් වෙච්ච තුගේ අවසාන කාලය තුලදී ඉටු කරන ලද බුද්ධිමය දායකත්වයේ පිළිබඳ විස්තර කිරීමක් මෙන්ම විචාරාත්මක අගැයීමක් ඔබ හමුවේ තැබීම සුදුසුයි කියලා මා කල්පනා කළා. එම සියවස් එකමාරක කාලය තුල කියන්නේ 19 වෙනි සියවසේ දෙවෙනි භාගයේ පටන් අරගෙන ලංකාවේ ඇති වූ පරිවර්තනය විශාල පරිවර්තනයක් වුණා යටත් විවිධ කාලයේ. එම පරිවර්තනය හැඳින්විය හැකි එක් සමාජීය විද්‍යාත්මක සංකල්පයක් තමයි යටත් විජිත නවීනත්වය කියන එක කොලොනියල් මොඩර්නිටි. එම නවීනත්ව පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන කතෘකයන් වූයේ යටත් විජිත රාජ්‍ය සහ යටත් විජිත ප්‍රාග්ධනය කියලා තමයි අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. එම පොළොල් යටත් විජිත පරිවර්තන ප්‍රවාහය හා සම්බන්ධව සහ එය විසින් ජනිත කරන ලද නවීකරණ ක්‍රියාවලිය ගණනාවක්ම පැවති බවද සමාජ ඉතිහාසඥයින්ට නිරීක්ෂණය කළ හැකියි. බොහෝ විට එම උපප්‍රවාහයන්ගේ උපප්‍රවාහ ප්‍රධානයනේ උපප්‍රවාහවල කතෘකයන් සහ සහභාගී වූ අය උනේ දේශීය සමාජයේම පුද්ගලයන් සමාජ කොටස ආයතනයි. යටත් විජිත පාලන කාලය තුලදී දේශීය සමාජය එම යටත් විජිත ආධිපත්‍යයට යටෝ අසරණයින් සහ වින්දිතයන් හැටියට පමණක් නොවේ ඊට වඩා වෙනස් පරිවර්තන කතෘකකාරයන් ගණනාවකුත් කරලා තිබෙනවා. ඒවා යටත් විජිත ඉතිහාසය පිළිබඳව අපේ තිබෙන අධිපති කතිකාවන් වල අවධානයට යොමු නොවුණු ක්‍රියාවලින් තමයි. එතකොට යටත් විජිත පරිවර්තන යුගයේ තුල තිබෙන මේ ප්‍රධාන කතන්දර තියෙනවා. ප්‍රධාන ආඛ්‍යාන වලින් හසු කර නොගන්නා මේ කුඩා ආඛ්‍යාන, චූලාඛ්‍යාන තියෙනවා, චූල වංශ තියෙනවා. ඒ චූලාඛ්‍යාන ගණනාවකුත් තිබෙනවා. මම හිතන්නේ අපේ ඔය 18 වෙනි සියවසේ විතර ඇති වෙන පරිවර්තන ක්‍රියාවලිය නිසිලස තේරුම් ගන්න නම් ඒ වගේ මේ පරිවර්තනයට දායක වුණු වෙනත් පරිවර්තන මාමත් විවෘත කරලා තිබුණු අර කුඩා ප්‍රයත්නයන් ගැනත් මම හිතන්නේ අවධානය යොමු කළ යුතුයි. දැන් ඉතිහාසඥයින්ට සමාජ ඉතිහාසඥයින් උනන්දු විය යුතුයි කියලා මා හිතනවා. ඒ වගේ උපප්‍රවාහ ගැනත් අධ්‍යයනය කරන්නට. මගේ මේ ප්‍රවේශයට නැත්නම් මා අද ඉදිරිපත් කරන විග්‍රහයට මඟ පෙන්වූ ප්‍රවේශයට ආවේශය ලැබෙන්නේ වර්තමානයේ තරමක් ප්‍රචලිතව තිබෙන පශ්චාත් යටත් විජිත න්‍යායික ප්‍රවේශය වෙතින් කියන පෝස්ට් කොලොනියල් අප්‍රෝච් එක වෙතින්. පශ්චාත් යටත් විජිත න්‍යායික ප්‍රවේශය ඇති එක තර්කයක් නම් යටත් විජිත පරිවර්තනයේ තේරුම් ගැනීමේදී සහ අර්ථකථනය කිරීමේදී ශාස්ත්‍රඥයින් උත්සාහ ගත යුත්තේ යටත් විජිතකරණයට භාජනය වූ දේශීය සමාජයේ පත්වී සිටි යටත් භාවය මේ සබ්ජෙක්ෂන් කියන එක එම ක්‍රියාවලියේ එක් අංගයක් පමණක් වූ බවත් ඒ ප්‍රමාණයටම වැදගත් වන අනෙක් කතන්දරත් තිබෙන බවයි. එම කතන්දර දැකිය හැකි වන්නේ යටත් විජිතත්වය සමගත් ඒ විසින් මුදා හරින ලද ක්‍රියාවලීන් සමගත් දේශීය සමාජයේ කණ්ඩායම් වින්දිතයන් ලෙස නැත්නම් වින්දිතත්වයේ නොසිට සිය ස්වච්ඡන්දතාවය තමන්ගේ මේ වොලන්ටරි විල් ස්වච්ඡන්දතාවය සහිතව ගනුදෙනු කරමින් ස්වීය කර්තෘත්වයක් සබ්ජෙක්ෂන් එක සිට සබ්ජෙක්ට් බවට කියන්නේ කර්තෘකයන් බවට ඒජන්සි බවට පත්වීමේ ඒ ක්‍රියාවලියත් අපි හැදෑරිය යුතුයි. එතකොට කොහොමද සමාජයේ අර වින්දිතයන් කියලා සලකපු සමාජ කොටස් එම කර්තෘත්වය ලබා ගන්නේ කෙසේද? ඒ ස්වීයත්වය ලබා ගන්නේ කෙසේද? එම කර්තෘත්ව ක්‍රියාවලින් මොනවාද? යනාදී ප්‍රශ්න මතු කරමින්
ඒවට පිළිතුරු සොයන විට තමයි අපට පුළුවන් වෙන්නේ විකල්ප ධාරාවන් ගැන විකල්ප බුද්ධිමය ධාරාවන් ගැන අවබෝධ කරගන්නට. යටත් විචිත නවීනත්වයේ තුල දේශීය සමාජයේ වැසියන්ගේ බහුවිධ කර්තෘත්වය, ඒ කියන්නේ plurality of agency. agency කියලා කියන්නේ මේ අපේ සමාජ පරිවර්තනයේ අපේ කර්තෘකාරයක් කිරීම. මේකේ වින්දිතයන් හැටියට බලා ඉන්න හැටියට පමණක් නෙවෙයි සමාජ පරිවර්තනයේ කර්තෘකාරයන් කිරීම. ඒවා අපට හඳුනාගත හැක්කේ එම කතන්දර සමග ගොඩනගන නව අර්ථකථනාත්මක ආඛ්‍යාන ආශ්‍රයනුයි. අද අපි ජීවත් වන පශ්චාත්ත විවිධ සමාජයේ දේශීය සමාජ කොටස්වල විවිධ කර්තෘකත්ව ප්‍රයත්නවල සාර්ථකත්වයන්ගේ සහ පරාජයන්ගේ සංකීර්ණ ප්‍රතිඵල බවට එවිට අපට දැකිය හැකියි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් සමාජ පරිවර්තනය යනු ඒක රේඛීය සහ ඒක වෘතාන්තමය ක්‍රියාවලියක් නොවේ. අපි දැන් ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් පළ කරපු අර ඉතිහාසයේ වොලියම්ස් 3 තුන්වෙනි වොලියම ගත්තාම පේන්නේ ඒක වෘතාන්තමය ක්‍රියාවලියක්. ඒක රේඛීය ක්‍රියාවලියක් මේක. මගින් ඒක පමණක් නොවේ. එහෙම ඒක රේඛීය ඒක වෘතාන්තමය ක්‍රියාවලියක් නොවේ. ඒක බහුරේඛීය කිය මල්ටිලීනියර් සහ බහුවෘතාන්තමය නැරටිව්ස් ගණනාවක් සහිත ක්‍රියාදාමයන්ගේ එකතුවක්. ඒව අතර මහා වෘතාන්තයක් තිබෙනවා, චූල වෘතාන්තයක් තිබෙනවා. සමහර විට හරවක් කතන්දර චූල වෘතාන්තවල තිබෙනවා. මගේ කතාවේදී මම ඔබට පෙන්වන්නට යන්නේ මේ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව තිබෙන වෘතාන්තයත් ඒ වගේ ඊටාම රසවත් චූල වෘතාන්තයක් කියන එක. මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ ඊළඟ පියවර හැටියට මා කරන්නට අදහස් කරන්නේ මගේ මාතෘකාවේ ඇති විසම්මුතික යන වචනය අර්ථකථනය කිරීම. විසම්මුතික. දැන් නීත්ෂේ කියන සුප්‍රසිද්ධ දාර්ශනිකයා ඔහුගේ genealogy of morals සදාචාරත්වයේ පරම්පරා කථනය කියන පොතේ ඉතාම සුප්‍රසිද්ධ නිරීක්ෂණයක් කරන ඔය අර්ථකථන ගැන. ඔහු කියනවා අර්ථකථන කළ හැක්කේ ඉතිහාසයක් නොමැති දේවල් වලට පමණයි කියලා. යම් කිසි සංකල්පයක් අර්ථකථනය කරනවා නම් අපට අර්ථකථනය කරන්න පුළුවන් ඉතිහාසයක් නැති සංකල්ප වලට පමණයි. ඒකට හේතුව තමයි ඉතිහාසයක් තියෙන හැම දෙයකම අර්ථ ගොඩාරයක් තියෙනවා. නමුත් මේ විසම්මුතිය කියන සංකල්පය ගැන අපි අර්ථකථනය කිරීම ගැන අපි තරම් කලබල වෙන්නට ඕනේ නැහැ. හේතුව තමයි ඒක සිංහල භාෂාවට එකතු වුණේ බොහොම මෑත කාලේ වීම. මට මතකයි විසම්මුතිය කියන වචනේ හැදුවෙත් සිංහලෙන් අපේ මිත්‍රයෙක් අපේ සාරංක මහතා දන්නවා මේ ඒ මිත්‍රයව මේ 1980 ගණන් වලදී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙන් උත්සාහ ගත්ත මේ ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව මහජන අධ්‍යාපන පොත් පිංචවල් මාලාවක් පළ කරන්න. එක මාලාවක ටයිටල් එක තමයි the value of dissent කියලා. දැන් මේකට value කියන්නේ වටිනාකම dissent මොකද්ද සිංහල වචනයක් නැහැ. අපේ පරිවර්තන කරපු මිත්‍රයා අපේ රංජිත් පෙරේරා මහත්තයා තමයි වචන හැදුවේ විසම්මුතිය කියලා. ඉතින් මගෙත් ඇවිල්ලා ඔයන් මේ වචනේ හොඳද කියලා. මොකද ඉතා නර්ග වචනයක්. ඒක තමයි dissent කියන වචනේ නියම සිංහල විදිහට තේරෙන එක විසම්මුතිය. ඉතින් අපි මේ 1980 ගණන් වල අගති තමයි වචනේ අපි සංකල්පයේ සිංහල භාෂාවට ගෙනාවේ. ඉතින් ඒ තරම් දීර්ඝ ඉතිහාසයක් නැති නිසා ওই වචන ගැන ඒ තරම්ම ඒක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ ලංකාවේ සිංහල ශාස්ත්‍රීය භාවිතේ. ඒ නිසා ඒකේ අර්ථකථනය ගැන ඒ තරම් අර නීත්ෂේ කියපු ගැටලුව අපට මතුවෙන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ dissent යන වචනේ අර්ථ තනි වචනයකින් සිංහලෙන් ප්‍රකාශ කිරීම සඳහා තමයි මේ විසම්මුතිය කියන වචනය නිර්මාණය කළේ 80 ගණන් වල අගදී. මධ්‍යකාලීන ඉංග්‍රීසි භාෂාවේ dissent යන වචනයෙන් මූලික වශයෙන් අදහස් වූයේ ආගමික සම්ප්‍රදාය තුල වෙනස් මත එනම් අධිපති චින්තනයට හා ප්‍රතිෂ්ඨාපිත සත්‍යයන්ට වෙනස් චින්තන මත සහ අදහස් දැරීම සහ ප්‍රකාශ කිරීම මෙන්ම ඒ වගේ භාවිතවලත් යෙදීමයි. පසු කාලයේදී එම අදහස ලෞකික දේශපාලන ව්‍යාපාරවලටද යොදාගෙන වුණා. සාමාන්‍යයෙන් විසම්මුතික අදහස් දරන්නේ ආගමික හෝ දේශපාලන හෝ ව්‍යාපාරික ප්‍රධාන ප්‍රවාහයෙන් වෙනස් වන ටික දෙනෙකු. එය බහුතරයේ මතය නොව සුළුතරය දරන ප්‍රතිෂ්ඨාපිත ආගමික හෝ දේවධාර්මික මතයට මෙන්ම භාවිතයටද වෙනස් මතයක්. වෙනස් භාවිතයක්.
එබැවින් අර්ථ නිර්ණායක වශයෙන් බලන විට විසම්මුතික ව්‍යාපාර බොහෝ හැම විටම ටික දෙනෙකුගේ ව්‍යාපාර. ඒවා සුළුතර ව්‍යාපාර. දැන් සුප්‍රීම කෝට් එකේ ජජ්මන්ට් එකකදී අපි කියනවා ඩිසෙන්ටිං ජජ්මන්ට් එකක් දුන්නයි කියලා. ඩිසෙන්ටිං ජජ්මන්ට් එක කියන්නේ අඩුපාඩු 5 දෙනාගෙන් 3 දෙනෙක් මැජොරිටි ජජ්මන්ට් එක දෙනවා. විසම්මුතික ජජ්මන්ට් එක දෙන්නෙක් හෝ එක්කෙනෙක් දෙනවා. අපේ ඩිසෙන්ට් කියන වචනේ පාවිච්චි කරන ලංකාවේ ඉංග්‍රීසියෙන් පාවිච්චි වෙන මම හිතන්නේ එකම අවස්ථාව ඕක ලංකාවේ ව්‍යවහාරය තුළ. එතකොට මගේ සාකච්ඡාවට නැත්නම් අපේ සාකච්ඡාවට ප්‍රස්තුතය වන විද්‍යාලංකාර පිරිවෙනේ විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය එලෙස අධිපති බහුතරයේ සංඝ සමාජයේ පවා ඒ තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිෂ්ඨාපිත අදහස් පිළි නොගත් ඒවා ප්‍රතික්ෂේප කළ සහ ඒවාට විකල්ප අදහස් සහ අර්ථකථන ඉදිරිපත් කළ කුඩා ප්‍රවාහයක්. එය නිසර්ගයෙන්ම චූල වෘත්තාන්තයක් පිළිබඳ විස්තරයක්ද වනවා. විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව 1920 ගණන්වල අවසානයේදී බිහිවනට පටන්ගෙන 960 ගණන් දක්වා පැවතුණු විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය මූලික වශයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කුඩා කණ්ඩායමක් වටා ගොඩනැගුණා. එම ව්‍යාපාරය ගැන මා ඉදිරිපත් කරන කතාන්දරය භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ බුද්ධිමය ජීවනගත ආශ්‍රිතව ඉදිරිපත් කිරීම මා මේ කතාවේදී යොදා ගන්නා උපාය මාර්ගයයි. එම භික්ෂුන් වහන්සේලා නම් අපේ ස්වාමීන් වහන්සේත් නම සඳහන් කළ ලුණුපොකුණේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, හැඩිපන්නල පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ බොහෝ දෙනා හැඩිපන්නල පඤ්ඤාලෝක නම අසල ඇති, අසල නැතුවත් ඇති. නාරාවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ, කොටහේනේ පඤ්ඤාකිත්‍ය ස්වාමීන් වහන්සේ, යකඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ, වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ සහ බබරන්දේ සිරිසේවිලන ස්වාමීන් වහන්සේලා. දැන් මේ ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් අර අනෙක් හැම කෙනෙකුගේ පින්තූර අපේ ස්වාමීන් වහන්සේලා සාහිත්‍ය සංගමයේ පළ කරපු මේ පොත් පිංචියේ තිබෙනවා. පින්තූරයක් නැති කාගේද? අපේ නාරාවිල ධම්මරතන හාමුදුරන්ගේ. ඒකට හේතුවක් තිබෙනවා. නාරාවිල ධම්මරතන හාමුදුරගේ පින්තූරය හොයාගන්න නැහැ. එතුමාගේ පින්තූරයක් හොයාගන්න මමත් ගියා. එතුමාගේ පන්සලට නාරාවිල. නාරාවිල මේ තිබෙන්නේ මේ වයඹ පළාතේ පටන් ගන්න හරියි. එතුමාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ තමයි දැන් ඒ පන්සලේ අධිපති ඉන්නේ. ඒ තනි පින්තූරයක් නැහැ එතුමාගේ. ඒ පන්සලේවත් නැහැ නාරාවිල හඳුරගේ පින්තූරයක්. නමුත් ඇල්බම් එකේ තිබුණා පරණ ටිකක් පේන්නේ හොඳට පැහැදිලි නැති ෆොටෝ ඇල්බම් එකක් තුන. ඒකේ තියෙනවා පින්තූර ඒ හරියට පැහැදිලි නැහැ ඒ ස්වාමීන් වහන්සේගේ මුහුණ. නිසා ඒ ස්වාමීන් වහන්සේ ගැන රිසර්ච් කරපු මටවත් ඒ ස්වාමීන් වහන්සේගේ චිත්‍රයක් මගේ හිතේ නැහැ. එතකොට එම භික්ෂුන් වහන්සේලා පිරිස වටා තවත් භික්ෂුන් වහන්සේ එකතු වී සිටියන් ඒ සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් නොවේ. වල්පොල රාහුල හිමියන් හැර අනෙක් සියලුම භික්ෂුන් වහන්සේලා මම මේ සඳහන් කරන විද්‍යාලංකාර පිරිවෙනින් පැවිදි වී නැත්නම් විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලබා ආචාර්ය මණ්ඩලයේද සේවය කරපු භික්ෂුන් වහන්සේලා. රාහුල හිමියන් අධ්‍යාපනය ලැබුවේ විද්‍යාලංකාර පිරිවෙනේ නොවේ. එතුමා මම හිතන්නේ විද්‍යෝදය සම්ප්‍රදායට අයත් පිරිවෙනක තමයි ඉගෙන ගන්නට ගියේ මුලදී. මම හිතන්නේ ස්වාමීන් වහන්සේට මාව නිවැරදි කරන්න අර පරගොඩ පන්සලයිතේ විද්‍යෝදය පිරිවෙනට මම දන්න තරමින්. නමුත් එතුමා පසුව ආවා විද්‍යාලංකාර පිරිවෙනේ ගුරුවරයෙක් හැටියට. ඒ ගුරුවරයෙක් කියන එමත් විද්‍යාලංකාර පිරිවෙනේ සම්බන්ධය තුනේ ඔබ වහන්සේලා දන්නවා ඇති 1920 ගණන් වල අගදී හරි 30 ගණන් වල තියෙන මේ ධාතු කෝලාහලය කියලා එකක්. ධාතු කෝලාහලය අපේ ස්වාමීන් වහන්සේ දන්නවා ඇති. ඒ කියන්නේ ඉන්දියාවේ සර්වඥ ධාතු සොයාගෙන අර බ්‍රිතාන්‍යයේ අර විතරක තිබිලා ඒක ලංකාවට ගෙනilla කොහෙද මේක තියන්නේ කියලා ප්‍රශ්නයක් මතුවුණා. එතකොට විද්‍යාලංකාර පිරිවෙනට තමයි ගෙනාවේ. එතකොට එතෙන්දී තමයි රාහුල හාමුදුරුවෝ ප්‍රකට වුණේ. විද්‍යාලංකාර පිරිවෙනට ආවේ. ඊට පස්සේ රාහුල හාමුදුරුවෝ මේ ගුරුවරයෙක් බවට පත් වුණා. එතකොට වල්පොල රාහුල හාමුදුරුවෝ ඉගෙන ගත්තේ පරගොඩ පන්සලේ. අර ගම්පෙරළි නම් කතාව තියෙන පරගොඩ පන්සලේ අර අන්නේ පන්සලේ තමයි ඉගෙන ගත්තේ. එතකොට උන්වහන්සේගේ ගුරුවරයා වුණේ පරගොඩ සුමනසාර කියලා හාමුදුරුවනේ. ඒ හාමුදුරුවන්ගේ චරිතයත් මම හිතන්නේ වෙනම අධ්‍යයනය කළ යුතු චරිතයක්. එතුමා පස්සේ දුපැවිදි වුණා. රාහුල හාමුදුරුවනේ රාහුල හාමුදුරුවන්ගේ ගුරුතුමා පරගොඩ පන්සලේ. එතකොට රාහුල හිමියන්ට රාහුල හාමුදුරුවගේ ඉතාම ඉන්ටරෙස්ටිං කන්තන්දරයක් තියෙනවා. එතුමා පරගොඩ පන්සලෙන් පස්සේ තාපස කණ්ඩායමක් දුව අර සුමනසාර හාමුදුරුවොත් එක්ක.
ඒ තාපසනිකාය ගැනත් වෙනම අධ්‍යයනය කරන තරම් වටින දෙයක්. රාහුල හිමියන්ට විද්‍යාලංකාර අනන්‍යතාව ලැබුණේ 930 ගණන් වලදී එහි ආචාර්යවරයෙකු වීමෙන් පසුවය. එම පිරිවෙනේ අධ්‍යාපනය ලැබුණු නිසා නොවේ. අනෙක් හිමිවරු විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙනීම ලැබ එහි ආචාර්ය දුරද දරා සිටිය. යකඩුවේ ප්‍රඥාරාම සහ කොටහෙනේ පඤ්ඤාගිත් යන හිමිවරු විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලය බවට පත් කළාට පස්සේ එහි මහාචාර්ය සහ පීඨාධිපතිවරු වුණා. ඒතොර පළවෙනි උපකුලපති වුණේ කවුද? විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. මේකල්නේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. කිරොදුරි පඤ්ඤාසාර හමුදුරුව විද්‍යාලංකාර පිරිවෙනේ පරිවුණාධිපති ස්වාමීන් වහන්සේ. මේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමේ විශේෂත්වය නම් උන්වහන්සේලා දේශපාලනය කිරීමයි. දැන් මගේ උනන්දු වෙන එකක් තමයි මේක. හැබැයි මම කතා කරන්නේ උන්වහන්සේගේ දේශපාලනය ගැන නෙමෙයි අද වැඩියෙන්. වැඩියෙන් කතා කරන්නේ උන්වහන්සේලාගේ ශාස්ත්‍රීය දායකත්වය ගැන. ඒතර උන්වහන්සේලා කළ දේශපාලනය වනාහි විසම්මුතික දේශපාලනයක්. ඒ 1940 ගණන් වල මුල් අවුරුදු වල ආරම්භ වූ ක්‍රියාවලියක්. දේශපාලන භික්ෂූන් නැත්නම් political monks යන අපහාසාත්මක වචන වලින් මෙම භික්ෂුන් වහන්සේලා කණ්ඩායම ඒ කාලේ පොත්පත් වලින් හඳුන්වනු ලැබුවා. විශේෂයෙන්ම ලේකවුස් ආයතනයේට හිමිව සිටි විජේවර්ධන මහතාගේ පවුලේ දිනමින සහ ඩේර නිවුස් පත්‍රවල මේ භික්ෂුන් වහන්සේලාට ඉතාම දරුණු විදියට අද පත්‍ර වලින් කරනවා වගේ එදත් කළා දරුණු විදියට පහර ගැහුවා. ඒගොල්ලෝ ඩේර නිවුස් පත්‍රයේ මේගොල්ලෝ පොලිටිකල් මංක්ස්ලා කියලා. සිංහල පත්‍රවල සිංහල බෞද්ධ පත්‍රයේ ඊට පස්සේ පහර ගැහුවා දේශපාලන භික්ෂූන් කියලා. අර NGO භික්ෂූන් කියලා අද කියන්නේ මේ වගේ එකක්. ඒ කාලේ දේශපාලන භික්ෂූන් කියන එක. 940 ගණන් වල ලංකාවේ දේශීය ගිහි ප්‍රභූ පන්තියේ ප්‍රධානියා වූ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූ DS සේනානායක මහතා සහ මෙම භික්ෂු කණ්ඩායම අතර පැවතියේ ගැටුමක්. එම ගැටුම 47 වසරවල උස්සන්න වී විවෘත ගැටුමක් බවට පත් වුණා. ඒ කාලේ තමයි මේ විද්‍යාලංකාරයේ ස්වාමීන් වහන්සේලා කාලය කියන සතිපතා පත්‍රයක් පටන් ගත්තේ. ඒක ලංකාවේ රැඩිකල් ජර්නලිසම් වල ඉතාම වැදගත් සම්දිස්ථානයක 46 47 අවුරුද්දේ මම හිතන්නේ 45 පටන් ගත්තේ මගේ මතක හැටියට. රැඩිකල් ජර්නලිසම් වල ඉතාම වැදගත් මේ නිර්මාණයක් තමයි ඔය කාලයේ කියන සංග්‍රහය. කාලේ පත්‍රය කියන්නේ සතිපතා පුවත්පත. විසම්මුතික ව්‍යාපාර වලින් සාමාන්‍ය සිදුවන කාර්යයක් නම් සමාජයේ පවත්නා සුපුරුදු සහ අධිපති සිතීම් සංකල්ප ලෝක දෘෂ්ටි විශ්වාස සහ භාවිතාවන් ප්‍රශ්න කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමත් ඒ වෙනුවට විකල්ප සිතීම් අර්ථකථන ලෝක දෘෂ්ටි සහ භාවිතයන් හඳුන්වා දීමත්ය. අප දැනට සඳහන් කරන පරිදි මේ පිළිබඳ ඇති බොහෝ ඓතිහාසික නිදසුන් ආගමික ව්‍යාපාර වෙතින් පැන නගින ඒවා. දකුණු ආසියාවේ හින්දු සහ බෞද්ධ ආගමික චින්තන ඉතිහාසය තුළ මිත්‍යා දෘෂ්ටික සහ සම්‍යක් දෘෂ්ටික යන ද්වි විරෝධී බයිනරි සංකල්ප ප්‍රභේදයෙන් හඳුන්වනු ලැබ තිබෙන්නේ ප්‍රතිෂ්ඨාපිත සහ විකල්ප යන චින්තන ධාරා සහ භාවිත අතර තිබුණු තරංගය සහ ගැටුමයි. විසම්මුතික චින්තන බිහිවන්නේ වේගවත් සමාජ පරිවර්තනයක පසුබිම තුලයි. එය ඉන්ටෙලෙක්චුවල් හිස්ටරි ඕනම සමාජයක බුද්ධිමය ඉතිහාසය ගැන හදාරන කෙනෙකුට අපට පහසුවෙන් පෙනෙන දෙයක්. 20 වෙනි සියවසේ දෙවන භාගය ලංකාවේ සමාජ පරිවර්තනයේ තිබී දෙවන භාගයේ ලංකාවේ සමාජ පරිවර්තනයේ තිබී එක් විශේෂ කරුණක් ගැන අපට සඳහන් කරන්න පුළුවන් මෙතෙන්දී. එනම් 16 වෙනි සියවසේ මුලදී ආරම්භ වූ යටත් විජිත පරිවර්තන ක්‍රියාවලියේ සියලු ප්‍රතිඵල කුළු ගැන්වුණු කාලපරාසය 20 වෙනි සියවසේ මුල් අර්ධය යන්නයි. ඒ මුල් අර්ධයේ 9505 විතර කාලේ ඉඳලා පටන් ගත්ත යටත් විජිත පරිවර්තනය අන්තිමට කුල් ගැලීමේ ප්‍රතිඵල අපට පේන්නේ 900-950 කාල පරිච්ඡේදය තුල තමයි. මෙම ප්‍රවාදයේ පැහැදිලි කිරීම වෙනම රචනයක මාතෘකාවක්. එහෙත් අපේ සාකච්ඡාවට එම ප්‍රවාදයේ වෙතින් ලැබෙන පිටුහල ගැන පමණක් දැනට කතා කරන්නේ නම් මෙසේය. ලංකාවේ බෞද්ධ සමාජයේ ඇතු නවීකරණ ක්‍රියාවලිය තුළ යටත් විජිත පරිවර්තන කාල පරිච්ඡේදයේ හටගත් තුන්වෙනි විසම්මුතික ප්‍රයත්නය තමයි 940-948 යන අවුරුදු 20ක පමණ කාලය තුළ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිත මතුණු මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයත්නය. පළමුවෙනි විසම්මුතික ප්‍රයත්නය කුමක්ද? ලංකාවේ ථේරවාද සංඝ සංවිධානය තුළ බෞද්ධ සමාජය තුළ මේ යටත් විජිත කාලයේ තුන විසම්මුතික ප්‍රයත්න කිහිපයක්. මා සිතන හැටියට පළමුවෙනි වැදගත්ම විසම්මුතික ප්‍රයත්නය තමයි 1803 දී
අමරපුර නිකාය බිහිවීම. දෙවැන්න 1863 දී රාමඤ්ඤ නිකාය පිහිටුවීම. මේ අවස්ථා දෙකෙහිම තිබූ ලක්ෂණය නම් ඒවා භික්ෂු සමාජයේ සංවිධානාත්මක විඛණ්ඩන නැතහොත් බෙදීම් ලෙස ප්‍රකාශයට පත්වීමයි. එහෙත් විද්‍යාලංකාර පිරිවෙනේ විසම්මුතිකත්වය එවැනි ප්‍රතිඵලයකට තුඩු දුන්නේ නැහැ. එයද වෙනම විග්‍රහයකට භාජනය කළ යුතු කරුණක්. ඒ වයින් සිදු වූයේ ලංකාවේ ථේරවාදී සංඝ සමාජය සමාජීය අර්ථයෙන් නිර්ප්‍රභූ ධාරාවන්ගෙන්ද සමන්විත ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකට භාජනය වීමයි. අමරපුර නිකාය ආරම්භ කිරීමෙන් රාමඤ්ඤ නිකාය ආරම්භ කිරීමෙන් ඇතිවුණු වැදගත්කම අපේ සමාජ ඉතිහාසය ගත්තොත් අති විශාලද. අර යටත් වී සමාජය විසින් කියන්නේ මේ නොසිතා ඇතිකරපු එක ප්‍රතිඵලයක් තමයි ලංකාවේ සිංහල සමාජයක දෙමළ සමාජයේ තත්ත්ව වෙන්නේ නැති පරිවර්තනය. සමාජයේ ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනය. ඒ පරිවර්තනය ප්‍රකාශයට පත්වුණු වැදගත්ම අවස්ථාවක් සිදුුනේ ලංකාවේ බෞද්ධ සමාජයේ සංඝ සමාජයේ 803 අමරපුර නිකාය පිහිටවීමත් 863 රාමඤ්ඤ නිකාය පිහිටවීමත් පසුව සියම් නිකායේ ඔය පහතරට පාර්ශව රෝහණ පාර්ශව ඒවා පිහිටවීම තුලක් තිබෙන්නේ ওই ක්‍රියාවලියේ වෙනත් ප්‍රකාශන ලෙස අපට සමාජ ඉතිහාසයේ පැත්තෙන් බැලුවොත් කියන්නට පුළුවනි. සංඝ සමාජයේ සංවිධානමය විඛණ්ඩනයකට තොඩු නොදුන්නද විද්‍යාලංකාර විසම්මුතිකත්වයේ වැදගත්කම අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. මන්දයත් ලංකාවේ ථේරවාදී බෞද්ධ චින්තන සම්ප්‍රදාය තුළ සිදු කරන ලද ඉතාම වැදගත් ප්‍රශ්න කිරීම් කිහිපයක්ම එම විසම්මුතිය ගැබ්වූ නිසායි. එම ප්‍රශ්න කිරීම් කේන්ද්‍රගත වී ඇති මූලික තේමාවක් අපට හඳුනාගත හැකියි. එය නම් බුදුන් වහන්සේ ඉගැන්වීම සහ ලෞකික සමාජය අතර සම්බන්ධතාව යලි සංකල්පගත කිරීමයි. ඔය විසම්මුතික බුද්ධ සම්ප්‍රදාය වලින් කරන දෙයක් තමයි පවත්නා සංකල්ප අලුතෙන් සංකල්පගත කරනවා, රීකන්සෙප්චුවලයිස් කරනවා. අපි දැන් හිතන කතා කරන අපි පාවිච්චි කරන කැටගරිස් සංකල්ප වලට අලුත් අර්ථ ලබා දෙනවා. එතකොට විද්‍යාලංකාර භික්ෂුන් වහන්සේලා පිරිස කළ යලි සංකල්පගත කිරීමේ ප්‍රයත්නය නම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ලෞකික සමාජය අතර ඇති සම්බන්ධතාව අලුතෙන් න්‍යායික වශයෙන් ගොඩනැගීමයි. එසේ කිරීමේදීම භික්ෂුන් වහන්සේලා අනුප්‍රාණය ලැබුවේ යුරෝපීය අනුප්‍රාණය ලැබූ දාර්ශනික ඉගැන්වීම වූයේ නූතන යුරෝපීය චින්තනයක් වූ මාක්ස්වාදයයි. එය ලංකාවෙන්ද ආසියාවෙන්ද පිටතින් පැමිණි චින්තන ධාරාවක්. ඒක තමයි ඉතා වැදගත් දේ. ආසියාතික නොවන චින්තනයක් වැළඳගත් පළමුවෙනි ආසියාතික බෞද්ධ භික්ෂු පිරිස විද්‍යාලංකාර පිරිවෙන් ඉගෙනගත් ලුණුපොකුණේ ධම්මානන්ද හාමුදුරන්ගේ ගෝල පිරිස. විද්‍යාලංකාර පිරිවෙන් භික්ෂුන් වහන්සේලා ආරම්භ කළ මාක්ස්වාදය හා බුදුදහම අතර සංවාදයේ ප්‍රධාන න්‍යායික ප්‍රකාශකයන් වූයේ යක්කඩුවේ පඤ්ඤාරාම හිමි සහ නාරාවිල ධම්මරතන හිමි. ඒ දෙන්න තමයි. දැන් නාරාවිල ධම්මරතන හිමි කියන්නේ ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය සංඝ සම්ප්‍රදාය තුල පවා අමතක කිරීමට භාජනය කරනු ලැබූ භික්ෂුන් වහන්සේ නමක්. නමුත් එතුමාගේ ශාස්ත්‍රීය දායකත්වයේ බැලුවොත් මම හිතන්නේ 20 වෙනි සියවසේ ලංකාවේ පහළ වුණු ඊටාම මේ බෞද්ධ භික්ෂුන් අතර තිබුණු ඊටාම මම කියන්නේ sophisticated theoretical mind එක. කියන්නේ ඊටාම sophisticated කියන්නේ මේ ඊටාම තියුණු න්‍යායික මනසක් තිබුණු භික්ෂුන් වහන්සේ තමයි නාරාවිල හාමුදුරුවෝ. 1946 ආරම්භ කරන ලද කාලය සංග්‍රහවට යක්කඩුවේ හිමියන් ලියූ මාක්ස් ධර්මයේද බුද්ධ ධර්මයේද යන ලිපි පෙළත් නාරාවිල ධම්මරතන හිමියන් 952 වසරේදී පළ කළ බුදුදහම සහ මාක්ස්වාදය නම් කෘතියත් විද්‍යාලංකාර භික්ෂුන් වහන්සේලා විසින් පළ කරන ලද ප්‍රධාන න්‍යායික මැදිහත් වීමය. මෙහිදී අප අවධානය යොමු කළ යුතු අතිශයින්ම වැදගත් කරුණක් තිබේ. එය විද්‍යාලංකාර පිරිවෙන සම්ප්‍රදාය තුළ තිබේ. බොහෝ දෙනා පිරිවෙනේ සම්ප්‍රදාය මොකක්ද කියලා අහනවා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උරුම කරගත් විද්‍යාලංකාර පිරිවෙනේ සම්ප්‍රදාය මොකක්ද? එම සම්ප්‍රදාය තුළ තිබී එහෙත් තවමත් අවධානයට යොමු වී නැති කරුණක් මෙන්ම විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ විසම්මුතික බුද්ධ සම්ප්‍රදායේ නිර්ණායක ලක්ෂණයක්ද වන මොකද්ද? ඥාන මීමන්සාත්මක විවෘත භාවය. ඒ කියන්නේ epistemological openness කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඥාන මීමන්සාත්මක විවෘත භාවය. ඒක තමයි ලුණුපොකුණේ ධම්මානන්ද හාමුදුරුවෝ ආරම්භ කරපු
ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා අතරින් 960 ගණන් දක්වා පැවතුණු ලොකුම දේ ලංකාවේ 20 වෙනි මම හිතන්නේ 20 වෙනි සියවසේ ලංකාවේ සංඝ සමාජය තුලත් බෞද්ධ සමාජය තුල ලංකාවෙත් ඇති වුණු වැදගත්ම බුද්ධිමය ඉතිහාසයේ පැත්තෙන් බැලුවොත් වර්ධනයක් ඕක. විද්‍යාලංකාර පිරිවෙනේ 930 ගණන් වලදී ආරම්භ වූ ඥාන මීමාංසාත්මක විවෘතභාවය අප තේරුම් ගත යුත්තේ ලංකාවේ තේරවාද බුද්ධ සම්ප්‍රදායයේ ඓතිහාසික විකාශනයේ ආශ්‍රයෙන්. තේරවාද බුද්ධ සම්ප්‍රදාය අනුරාධපුරයේ සිටම තේරවාදී නොවන බුද්ධ සම්ප්‍රදායන් සමග ගනුදෙනු කළ සහ ගැටුණු බව ඓතිහාසික සාක්ෂි වලින් පෙනේ. අපි ලංකාවේ තවම අනුරාධපුරයේ යුගයේ ඉඳලා ලංකාවේ තේරවාද බුද්ධමය සම්ප්‍රදාය ගැන තරම් මේ මෑත කාලේ රිසර්ච් වෙලා නැහැ. අර අපේ වල්පොඩ රාවුල හාමුදුරුවෝ අධිකාරම් මහත්තයෝ කීප දෙනෙක් කරපු මුල් කාලේ පරීක්ෂණ ඇරුණාම දැන් කාලේ තිබෙන විතාම වටිනා න්‍යායාත්මක theoretical tools අපට අද තියෙනවා. නමුත් ඒ කවුරුවක් අපේ ලංකාවේ theoretical tools පාවිච්චි කළා අනුරාධපුරයේ සිට නෝර්වේගයේ දක්වා ලංකාවේ තිබෙන ඊට පස්සේ පවා තිබෙන මේ ලංකාවේ ථේරවාද බුද්ධ සම්ප්‍රදාය ගැන අපි මේ විග්‍රහයක ඉදලා නැහැ. කවුරුවක් කරන්නේ නැහැ එහෙම රිසර්ච්. විද්‍යාලංකාර පිරිවෙනේ 930 ගණන් වලදී ආරම්භ වූ ඥාන මීමාංසාත්මක විවෘතභාවය අප තේරුම් ගත යුත්තේ ලංකාවේ තේරවාදී බුද්ධ සම්ප්‍රදායයේ ඓතිහාසික විකාශනය අසුරෙන්. තේරවාද බුද්ධ සම්ප්‍රදාය අනුරාධපුර යුගයේ සිටම තේරවාදී නොවන බුද්ධ සම්ප්‍රදායන් සමග ගනුදෙනු කළ සහ ගැටුණු බව අපට ඓතිහාසික සාක්ෂි වලින් පෙනෙනවා. මහායාන බුදුදහමේ විවිධ ධාරා සහ හින්දු ආගමේ විවිධ ධාරා එම තරඟකාරී බුද්ධමය ධාරා අතර ප්‍රධාන තැනක් ගත්තා. ඒ අතර 18 වෙනි සහ 19 වෙනි සියවස්වලදී යුරෝපීය බුද්ධ ධාරාවක ක්‍රිස්තියානි ආගම සහ සමග සංවාදයකට එළඹීමටද ලංකාවේ තේරවාද සම්ප්‍රදායට බල කෙරුණා. මේවා ආගම් සහ ආගමික ප්‍රභූන් අතර ගනුදෙනු වූ තරංගය සහ ගැටුම් වශයෙන් අර්ථකථනය කිරීම ඒ පිළිබඳ ඉතිහාසකරණේ දැනට තිබෙන පිළිගත් සම්ප්‍රදායයි. එහෙත් ඊට වෙනස්ව ඒවා දෙස බැලිය හැකි විකල්ප ප්‍රවේශයක් තිබෙනවා. එම විකල්ප ප්‍රවේශය නම් ඔය ක්‍රිස්තියානි බෞද්ධ විවාද ඒවා ඇතුණේ අපි කවුරුත් දන්නා පංචමහාවාදයෙන් පමණක් නෙමෙයි. ඒක 830 ගණන් වලින් පටන් ගත්තේ අත් වශයෙන්. ක්‍රිස්තියානි බෞද්ධ විවාද 830 ගණන් වල ඔය ක්‍රිස්තියානි පල්ලි පිහිටුවාට පස්සේ අපිට මේව දිහා බලන්න පුළුවන් එක න්‍යායික දාර්ශනික විධික්‍රමික ප්‍රවේශයක් තමයි මේවා epistemological encounters නැත්නම් epistemological battles ලෙස බැලීම. ඒ කියන්නේ ඥාන මීමාංසාත්මක ගැටුම් ඥාන මීමාංසාත්මක යුද්ධ මේවා. හරි වැදගත් මේවා. ලංකාවේ සම්භාව්‍ය තේරවාද බුද්ධ සම්ප්‍රදාය තුළ සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික යන ද්විත්ව විභේදනයේ ඥාන මීමාංසාත්මක වශයෙන් මුල් බැසගෙන තහවුරු වුණේ අර කියන පසුබිම තුළ. සම්‍යක් දෘෂ්ටි යනුවෙන් බුද්ධ ශ්‍රේණීන් අතර ආධිපත්‍යයට පත්ව ඇති ධර්මයේ පිළිබඳ අර්ථකථනයට බාහිරව සහ වෙනස්ව පැමිණෙන නව බුද්ධමය ධාරා පසමිතුරු අභියෝග ලෙස සැකපහළ කිරීම මෙසේ ගොඩ නැගුණු අලුත් ප්‍රවාහයක්. අපි ඒකට කියනවා ඥාන මීමාංසාත්මක දොරවැසීම කියලා. epistemological closure. වගේ දේවලුත් අපේ මේ සම්ප්‍රදාය තුළ තිබෙනවා. ගැටුම් එක්ක යන ප්‍රතිඵලයක් හැටියට. ඒතර ලංකාවේ තේරවාද බුද්ධ සම්ප්‍රදායයේ තිබී මෙම තත්ත්වයේ වෙනස් වීමක් 18 වෙනි සියවසේ අගදී ඉඳලා සිදුවුණු බව අපට පේනවා. 19 වෙනි සියවසේදී එම ක්‍රියාවලිය සලවනු කළ අවධි කිහිපයක්ම අපට හඳුනාගත හැකියි. පළමුවෙන් උපසම්පදාව පිළිබඳව සියම් නිකායේ මල්ලොතු වස්ගිරි සහ වනවාස පාර්ශ්වවලට අයත් වූ භික්ෂුන් වහන්සේලා අතරත් පසුව උඩරට සියම් නිකායේ සහ පහතරට භික්ෂුන් වහන්සේලා අතරත් ඇති වූ මහා විවාදයේ සහ එම විවාදයේම ඊළඟ අවස්ථාව ලෙස අමරපුර නිකාය පිහිටුවා ඒ අලුත් ශාඛාද සහිතව ව්‍යාප්ත වීමත්ය. දෙවැන්න 1830 ගණන් වන විට හටගත් බෞද්ධ ක්‍රිස්තියානි විවාදයි. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ක්‍රිස්තියානි පූජකවරුන් අතර 1880 ගණන් දක්වා පැවති මේ විවාද වලින් ලංකාවේ නූතන බෞද්ධ බුද්ධ සම්ප්‍රදායට ඇති වූ බලපෑම ගැන අපේ රටේ ශාස්ත්‍රඥයින් හෝ ශාස්ත්‍රඥයින් අතර පවතින්නේ ඊටාම සීමිත වටහා ගැනීමක් සහ අර්ථකථන බව අපට කියන්නට පුළුවනි. ක්‍රිස්තියානි පාර්ශවයේ පරාජය කරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ලැබූ ජයග්‍රහණය සිංහල බෞද්ධ පුනර්ජීවනට තීරණාත්මක දායකත්වයක් කෙලේ යන තමයි අපේ තිබෙන අධිපත්‍ය තීසසය වන්නේ. නමුත් ඒ ඇත්ත, එහෙම දෙයක් වුණ බව ඇත්ත. එහෙත් ඊට අමතරව ලංකාවේ යටත් විජිත සමාජයේ තු බුද්ධිමය පරිවර්තනය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන්ද එම බෞද්ධ ක්‍රිස්තියානි විවාද ලෙස දෙස බැලිය හැකිය. එනම්
18 වෙනි සහ 19 වෙනි සියවසේදී ලංකාවෙත් ඉන්දියාවෙත් එනම් යටත් විජිත දකුණු ආසියාවෙත් සිදු ඥාන මීමන්සා ගැටුමක epistemological conflict එක වැදගත් අවස්ථාවක් බවයි. ලංකාවේ බෞද්ධ ක්‍රිස්තියානි අතර සිදුවන වාදයට සමාන වාද ඉන්දියාවෙත් වුණා ඔය කාලෙම. උතුරු ඉන්දියාවේ නූතන පංජාබේ හින්දු ක්‍රිස්තියානි විවාද ඊළඟට මැඩ්‍රාස් ඒක ප්‍රෙසිඩන්සි කියලා කිව්වේ. දකුණු ඉන්දියාවේ තුන ක්‍රිස්තියානි හින්දු විවාදයි ලංකාවේ බෞද්ධ හින්දු විවාද බෞද්ධ ක්‍රිස්තියානි විවාදයි පුදුමාකාර මේ ඥාන මීමාංසාත්මක මේ encounters ඒක මේ ගැටුම් කියන එකට මම හිතන්නේ නරක වචනේ. these are epistemological encounters. ඉතින් ඒ ගැන අපි කවුරුවත් මේ තුලනාත්මක අධ්‍යයනයක් කළ යුතු දෙයක් ඒක. ක්‍රිස්තියානි ආගම විසින් දකුණු ආසියාවට ගෙනන ලද ක්‍රිස්තියානි ධර්මය දකුණු ආසියාතික දාර්ශනික සම්ප්‍රදායට ආගන්තුක ඔන්ටොලොජි එකක් සත්භාව වේදයක්. ඔන්ටොලොජි කියලා කියන්නේ මේ ලෝකයේ පිළිබඳ ලෝකයේ පැවැත්ම පිළිබඳව විග්‍රහ කරන දර්ශනවාද තමයි. දැන් ඔන්ටොලොජි පැත්තෙන් සත්භාව වේදය කියලා අපි සිංහලෙන් කියන්නේ. ඔන්ටොලොජි පැත්තෙන් බලනකොට මේක ජුඩියෝ ක්‍රිස්ටියන් සහ ඉස්ලාමික් ට්‍රැඩිෂන්ස් වල තියෙන ලෝක සත්භාව වේදයත් බෞද්ධ හින්දු සත්භාව වේදයත් වෙනස්. ඉතින් මේ සත්භාව වේද දෙකක් අතර ගැටුවා මේ ළඟදිත් මේ මම කියුවා මේ පානුදුරා වාදයේ සහ ඔය බද්දේගම වාදයේ උදම්මිට වාදයේ කියනකොට හොඳට පේනවා මේ ඒවා මේ කතා කරන දාර්ශනික ගැටලු සාකච්ඡා කරනවා. ඔන්ටොලොජි ලෝකයේ පැවැත්ම ලෝකයේ නිර්මාණය මනුෂ්‍යයාගේ පැවැත්ම ඒ වෙලේ අතිශයින්ම වැදගත් දාර්ශනික ප්‍රශ්න. සමහරවිට ඒකට සහභාගී වුණු මේ අපේ හාමුදුරුවෝ මේ බලපිටිය හාමුදුරුවෝ අර වේගින් කතා කරපු මේ මිගටොත් හාමුදුරුවෝ ෆිලොසොෆි පොත් කියවලා නැහැ. නමුත් අපේ කාර්යය තියෙන්නේ අද ඒවයි තියෙන මේ ෆිලොසොෆිකල් හරය ෆිලොසොෆිකල් එසෙන්ස් එක ওই වාදවල දැකීම තමයි. එතකොට ඉන්දියාවේ පැවති හින්දු ක්‍රිස්තියානි සහ ලංකාවේ සිදු බෞද්ධ ක්‍රිස්තියානි වාද සාහිත්‍ය කියවන විට පෙනෙන්නේ එම වාද නිසා දකුණු ආසියාවේ සාම්ප්‍රදායික දාර්ශනික සම්ප්‍රදායකුත් යුරෝපීය මධ්‍යධරණී දාර්ශනික සම්ප්‍රදායකුත් අතර ඇති වූ විවෘත ගැටුමක් යන්නයි. ඒ වනාහි මධ්‍යධරණී දාර්ශනික සම්ප්‍රදායක් වූ ඉස්ලාම් ආගම සමග ඇති වූයේ නැති. දැන් ඉස්ලාම් සහ බෞද්ධ ඉස්ලාම් හින්දු අය අතර ඔන්ටොලොජිකල් ගැටුම් ඇති වෙලා නැහැ. එපිස්ටමොලොජිකල් ගැටුම් ඇති වෙලා නැහැ. නමුත් ක්‍රිස්තියානි බෞද්ධ සහ ක්‍රිස්තියානි හින්දු අය අතර මේ ඔන්ටොලොජිකල් එපිස්ටමොලොජිකල් ගැටුම් එන්කවුන්ටර්ස් සිදු වෙලා තියෙනවා. එම ගැටුම් මගින් දකුණු ආසියාවේ හින්දු සහ බෞද්ධ දාර්ශනික සාගමික සම්ප්‍රදායන්ට බල කෙරුණේ යුදෙව් ක්‍රිස්තියානි විවේචන ඉදිරියේ තම ලෝක දෘෂ්ටීන් දාර්ශනික උපකල්පන සහ තර්කන විධික්‍රම ඒවායේ ඉදිරිවාදීන්ට පැහැදිලි කර දීමට සහ ඔවුන්ගේ ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමටයි. ඒක තමයි මේ අර හාමුදුරුවෝ වාදයට යන හැම වෙලාවටම උගත් හාමුදුරුවෝ පිරිසක් හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝත් කියන්නේ ඒකටයි. මොකද තියරි ප්‍රශ්නයක් ගැන අවශ්‍ය නැහැ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ තමයි අහගන්නේ. ඒ වාදෙදී. එතකොට 19 වෙනි සියවස අග දශකයේ වන විට දකුණු ආසියාවේ හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායවල ප්‍රකාශකයින්ට හින්දු ආගම මෙන්ම බුද්ධ ආගම ලෝකාගම world religions ලෙස ක්‍රිස්තියානි යුරෝපයට සහ ඇමරිකාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බුද්ධිමය විශ්වාසය ගොඩනගුණේ. දැන් ස්වාමි විවේකානන්ද සහ අනගාරිය ධනුපාල්තුමා 1893 දී චිකාගෝ වල world parliament of religions කියන දෙක එතෙන්දී කරපු කතා කියනකොට පේනවා මේ දෙපොළට පුදුමාකාර මේ දවස epistemological confidence ඒ දෙන්න අතර ඒ දෙන්නම ප්‍රකාශ කළා කොහෙන්ද ආවේ කියන එක. ඒක දෙන්නට මේ දැන් අපේ මේ විවේකානන්දතුමා බොහලාවට එතුමාගේ ලියුම් වල කියන්නේ ලැබුණේ එතුමා මේ මද ගොඩර කල්කට්ටා වේගන විශ්වාසය හැමදාම උදේට හවස යාඥා කරමින් සිටින ඒ විශ්වාසය ලබා දුන්නේ ඒ දේව මෑණියෝයි කියලා. නමුත් ඒ විශ්වාසය ලබා දුන්නේ දෙපොළටම ඒ දේව මෑණියෝ වගේ කෙනෙක් නෙමෙයි. මොකද ඒ පරිසරය ගොඩ නැගිලා තිබුණා. අර ක්‍රිස්තියානි බෞද්ධ සහ ක්‍රිස්තියානි හින්දු විවාද වලින් ඇති වුණු එපිස්ටමොලොජිකල් එන්කවුන්ටර්ස් වලින් මොකද උනේ මේ දෙන්නටම පුළුවන්කම ලැබුණා. ඇමරිකාවේ චිකාගෝ වලට ගිහිල්ලා විවේකානන්දතුමා කිව්වා හින්දු ආගම තමයි ක්‍රිස්තියානි ආගමට වෙනස් වෙගෙන තියෙන world religion එක. අපේ ධර්මපාලතුමා කිව්වා නෑ බුද්ධ ආගම තමයි අලුත්ම world religion.
එතකොට ඒ දෙපොළටම අර ඥාන මීමාංසාත්මක විශ්වාසය, ආත්ම විශ්වාසය ඇතිවීමේ පසුබිම තමයි අර යටත් විජිත කාලයේදී ඇති වුණු මේ epistemological openness.